So um, I'm honored to present this next guest speaker. He's a decorated veteran and one of the leaders who put an end to the curse of a 30-year barbaric war. In the year 2006, by the recommendation of the Defense Secretary, Mr. Gotabaya Rajapaksa, he was appointed as the first ever Director General of the Civil Defense Force. As the creator and mastermind of the Civil Defense Force, he was one of the 5 commanders who was directly instrumental in ending the brutal civil war. Actually, he did not stop there, but became a fearless voice in Geneva battle. When the LTTE diaspora compiled and tabled many resolutions to the Geneva Human Rights Commission, accusing our war heroes against war crimes, he is the man who discharged the first volley of Safeguard of our heroes. Needless to say, he was instrumental in restoring true peace in the island. Without further ado, please welcome Admiral Sarath Weerasekara to give us insight into overcoming post-war challenges. Vijayagrahanen pasu abhiyoga jaya ganima. Abhamstuti mata අර කිව්වාගේ මට දෙලා තියෙන මාතෘකාව විජයග්‍රහණයෙන් පසු අභියෝග ජය ගැනීම ත්‍රස්තවාදය ගැනවත් ජීනීවා ගැනවත් නෙමෙයි. ඒ නිසා මම ඒ විෂයට පමණක් සීමා කරන්නම්. අපි ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා. අපි ඒ සම්බන්ධයෙන් ආඩම්බර වෙන්න ඕනේ. මොකද නේටෝ හමුදාවට තවම තලේබාන් වරු තලා ගන්නට බැරි වුණා. නමුත් අපි ලෝකේ ඉන්න දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයේ තාම හොඳින් අපි ජයග්‍රහණය කළා. ඉතින් අපි ලබාගත්ත මේ ජයග්‍රහණය එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි. ඒකට ලොකු මිලක් අපි ගෙව්වා. 29000ක් මැරුණා. අපේ වීර සෙබළු 14000ක් පූර්ණ ආබාධිත තත්ත්වයටපත් වුණා. ඒ වගේම සිවිල් වැසියන් ඊටාම දරුණු ලෙස ඝාතනයට ලක් වුණා. වගේම සම්පත් විනාශ වුණා. ත්‍රස්තවාදී කියලා කියන්නේ දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අහිංසක වැසියන් ඝාතනය කිරීම. එහෙමනම් ත්‍රස්තවාදය ඇති වෙන්නට ඕන හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපිට කවදාකවත් ත්‍රස්තවාදය සාධාරණීකරන්න බෑ. එය විනාශ කළ යුතුමයි. ඒක නිසා තමයි ඒ ජයග්‍රහණය අපි විජයග්‍රහණයක් කියලා කියන්නේ. ඉතින් මේ විජයග්‍රහණයට පස්සේ මහින්ද රාජපක්ෂ ඒ රජය ඒ විජයග්‍රහණ සැමරුම් තිබ්බා. ඒ තුළින් අපි දිවිපුදු රණුරුවන්ගේ පවුල් වලට ගෞරවය ලබා දුන්නා. ආබාධිත රණුවන් සිහිපත් කරලා වුන්ට අපේ ප්‍රණාමය ලබා දුන්නා. ඒ වගේම තමයි ත්‍රස්තවාදයේ භයානකම මතක් කරලා දීලා නැවත එයට හිසෝසුවන්ට ඉඩ නොදිය යුතුයි කියන ඒ අදහස ඒ හැඟීම ජනතාවගේ හදවත් වලට දුන්න මේ වගේ විශාල අරුමුණු රාශියක් අපි සාක්ෂාත් කරගන්නවා මේ විජයග්‍රාහී සැමරුම් පෙළපාළියෙන්. නමුත් ඒ රටට සාමය උදා කර දුන්න ඒ රණවිරුවන් සමරන ඒ උත්සවය පසුගිය යහපාලන රජය බලයට ආපු විගසම ඒක අවලංගු කළා. ඒ යලිත් පණ ගැන්වුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ පසුගිය 19 වෙනිදා. එතකොට විජයග්‍රහණයට පස්සේ අභියෝග කියලා කිව්වම අපිට ඇත්ත වශයෙන්ම යහපාලන රජය බලයට එනකොට ඊට පස්සේ මේ වර්තමාන ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ වෙච්ච සිද්ධීන් අපි ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරගන්න ඕනේ. එවනම් අපි ඉදිරියේ විශාල අභියෝගයක් තියෙනවා. එය ජය ගැනීමට නම් අපි අර සෑමදෙනාම ඉදිරිපත් කරනවා වගේ සියලු දෙනාගේම පක්ෂ නැත්නම් ಜಾති ભેදයකින් තොරව අපි එකතු වෙන්න ඕනේ. දැන් සාමයේ තිබිය යුතු ඊටාම අවශ්‍යම දේ මොකද්ද? මේ අභියෝග ජය ගන්නට නම් තියෙන අවශ්‍යම දේ තමයි ජනතාවට සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව තමාගේ කටයුතු කිරීමට පුළුවන් වාතාවරණයක් තිබිය යුතුයි. ඒ කියන්නේ රටක ඒ කියන්නේ ජාතික ආරක්ෂාව. එහෙමනම් රටක කොඳුනාරිටිය වෙන්න ඕනේ ජාතික ආරක්ෂාව. නමුත් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ පල්ලි වලට පැනලා කඩු කිරිච්චවත් නැත්තම් වෙන ආයුධවත් හොයන එක නෙමෙයි. ජාතික ආරක්ෂාව කියන්නේ ඒ වගේ ප්‍රහාරයක් එන්නට පළමු
ඒ ප්‍රහාරය කරන්නේ කවුද? ත්‍රස්තවාදියා කවුද? ඔවුන්ගේ ඉලක්කයන් මොනවද? ඔවුන්ගේ අරමුණු මොනවද කියන එක ගැන දැනගන්න. ඒක කරන්නේ බුද්ධ්‍යංශයෙන්. එතකොට රටක කොඳුනාරිටිය ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාව කොඳුනාරිටිය වෙන්න ඕනේ බුද්ධ්‍යංශය. ඒක නිසා තමයි 2009 මැයි මාසයේ 19 අපි යුද්ධය ජයග්‍රහණය කරනකොට අපේ බුද්ධ්‍යංශයේ බලකා හිටියේ 3යි. බැටාලියන්ස් 3යි තිබ්බේ. නමුත් ඒක යුද්ධෙන් පස්සේ අපි බැටාලියන් 7ක් දක්වා බුද්ධි බලකා 7ක් දක්වා වර්ධනය කළා. ඒක නිසා තමයි අපි කොටතරස්වාදීන්ට 3 වතාවක් හිස ඔසවන්න යනකොට ඒව අපි විමර්ශනය කරන දැනගෙන ඒක නවත්තන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි මද්රසා පාසල් වල අර අන්තවාදී උගන්වන ඒ විදේශීය අන්තවාදී මුස්ලිම් පූජකවරු 165 දෙනෙක් අපිට රටින් පිටුවහල් කරන්න පුළුවන් වුණේ ඒ බුද්ධ්‍යංශය ශක්තිමත් වෙච්ච නිසා. නමුත් අපි දන්නවා යහපාලන රජය ආවට පස්සේ බුද්ධ්‍යංශය දුර්වල කරලා ඔවුන්ට කිසිම සාක්ෂියක් නැතුව රිමාන්ඩ් කරලා බුද්ධ්‍යංශ කඳවුර වලට ගාල් කරලා සම්පූර්ණයෙන්ම බුද්ධ්‍යංශය දුර්වල කරපු නිසා තමයි අර බඩේ නැත්තම් පිටේ කිලෝ 30ක 35ක වැනි ලොකු බෝම්බ බැඳගෙන අර තරුපයි හෝටල් වල ආපන ශාලාවල වුණත් එහාට මෙහාට යනවා. නැත්තම් ගොඩබිමේ යනකොට පුංචි දරුවාගේ හිස අත ගාලා පල්ලි තුලට යනවා. නමුත් ජනතාවට කිසිම සැකක් ඇති වෙන්නේ නැත්තේ ඒ බුද්ධි තොරතුරු හරියට ජනතාවට සම්ප්‍රේෂණය වෙච්ච නැති නිසා. ඒ නිසා ඒ සම්පූර්ණයෙන්ම මේ ප්‍රහාරයේ වගකීම යහපාලන රජයේ පාලකයෝ බාර ගන්න ඕනේ කියලා තමයි මේ අවස්ථාවේදී මා කියන්නේ. ඉතින් නැවත වරක් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය බලයට ආවට පස්සේ අපි දැන් මේ බුද්ධ්‍යංශයේ ශක්තිමත් කරලා තිනවා. අපි හිතනවා ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයක් හිස ඔසවනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් ඒ පණිවිඩ ලැබෙයි කියලා. ඉතින් ඒ අතින් මම හිතනවා ජාතික ආරක්ෂාව නැවත වරක් අර එදා තිබූ අන්තිමටම තිබෙන්න පුළුවන් කියන මතයේ තමයි අත වශයෙන් මම ඉන්නේ. එතකොට ජනාධිපතිතුමා පත් වෙලා පාර්ලිමේන්තුවට විසිරුවනකොට රට තිබ්බ තත්ත්වය මොකක්ද? අපි මේ කතා කරන්නේ විජයග්‍රහණයෙන් පසු මේ අභියෝග ජය ගැනීම. එතකොට මේ කොරෝනා එන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවාට පස්සේ ඇත්ත වශයෙන් මොන වගේ රටක්ද එතුමා බාරගත්තේ? අපි දැනගන්න ඕනේ අපිට තියෙන අභියෝග මොනවාද කියලා බලා ගන්න. අපේ වර්ධන වේගය අපි growth rate එක 102කටත් වඩා අඩු වෙලා තිබ්බේ. අපේ රුපියල ඇත්ත වශයෙන්ම අගේ ඊටාම පල්ලයට වැටලා තිබ්බේ. කොටස් වෙළඳපළ කිසිදාක නොවුණු විදියට පහත වැටලා තිබ්බේ. අපේ ණය රුපියල් බිලියන 14000ක් දක්වා වර්ධනය වෙලා තිබ්බා. රැකියා වියුක්තිය තිබ්බා. සමාගම් රාශියක් වහලා දාලා තිබ්බා. විදේශ විනිමය සංචිත සම්පූර්ණයෙන්ම පල්ලයට බහැලා තිබ්බා. මහා බැංකු වංචාවෙන් රුපියල් බිලියන 145කට වඩා අපිට පාඩු වෙලා තිබ්බා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ වගේ රටක සංවර්ධනය කරන්න තමයි එතුමාට මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. ඊට පස්සේ මැතිවරණය ප්‍රකාශ කළා සමගම මේ කොරෝනා වසංගතය ආවා. ඒතකොට අද වෙනකොට රජයට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. කිසිම බද්දක් අය කරගන්න බෑ. රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම නැවතිලා බොහෝ සමාගම් වලින් සේවකයින් ඇත්ත වශයෙන්ම අස් කරලා දෛනික ආදායම් ලැබූ සියල්ලන්ටම ආදායම නැවතිලා මේ වගේ තත්ත්වයක් මතත් රජයට වගකීම තියෙනවා ජනතාව ජීවත් කරවන්න. ඒ කියන්නේ ඔවුන්ගේ විදුලිය ජලය නොකොඩවා සපයන්න, ඔවුන්ට රුපියල් 5000 දීමනාව දීලා ඔවුන්ට යම්කිසි ක්‍රමයකින් හෝ ජීවත් වීමට මඟ පාදෙන්න. මේ වගේ අභියෝග තමයි අපි ඉදිරියේ තියෙන්නේ මේ අද තියෙන තත්ත්වය අනුව. එතකොට මොකද මේ ඉතිහාසය කොරෝනා වලින් ඇති වුණු මේ තත්ත්වය ඉතිහාසය අපි කවදාක්වත් අත්විඳින්නේ නැති තත්ත්වයක්. එහෙමනම් අපි කොහොමද මේ අභියෝගය ජයගන්නේ? මම හිතන්නේ මේ වසංගතයෙන් පස්සේ මේ තියෙන අභියෝගය අපි මේ කොරෝනා වසංගතයෙන් විශේෂයෙන් අපි අපේ ඇඩ්වාන්ටේජ් එකට එහෙම නැත්නම් අපේ වාසියට අපි හරව ගන්න ඕනේ. අපි අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන රටක්. අපි පැරණි සම්ප්‍රදායන් වලට චාරිත්‍ර වාරිත්‍ර වලට නැවතවරක් අපි පණ දී යුතුයි කියලා තමයි මම හිතන්නේ. ඒවල බහා විශාල ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට අපි කවදාවත් හැමදාම අපි ආචාර කරේ අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියලා. ආයුෂ බොහෝ වේවා කියලා. මම හිතන ලෝකයේ තියෙන ඉන්න එකම ජාතිය ආයුෂ බොහෝ වේවා. May you live long කියලා ආචාර කරන එකම ජාතිය. ඉතින් අපි කෙනෙක්ගේ අත් ඇල්ලුවේ නැහැ. ඒ වගේම කෙනෙක්ව වැළඳ ගත්තේ නැහැ. ඒ විස බීජ අපේ ඇඟට ඇතුල් වෙන නිසා. ඉතින් අද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ
චාල්ස් කුමාරයා පවා ඇත්ත වශයෙන්ම ආචාර කරන්නේ මේ විදිහට. ඒකයි මම කිව්වේ අපේ සම්ප්‍රදායවල ඊටාම ගැඹුරු තේරුමක් තියෙනවා කියලා. එදා සරම්ප, පැපොල්, කම්බුල්ගාය වගේ රෝගයන් හැදුනාම අපේ ගෙවල් වල තිබ්බ ඇතුල් ගේ කියලා කාමරයක්. අපි මේ කාමරයට රෝගියා දාලා දවස් 14ක් තියෙනවා. ඒක තමයි නිරෝධායනය කියලා අද කරන්නේ. එතකොට නිරෝධායනය කළා මේ නිරෝධායන දැන්වීම අපි දකිනවා PHI ලා ගිහිල්ලා ගෙවල් දොරවල් වල ගහනවා. ඉතින් එදා දැන්වීම කරු නැතු වුණාට කොහොඹ කොළයක් කොහොඹ අත්තක් නැත්නම් අඹ අත්තක් අපේ දොරකඩේ අපි එල්ලනවා. එතකොට ගම්වාසීන් දන්නවා මේ ගෙදර බෝවන රෝගියෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ කියන්නේ ඒ චාරිත්‍රවාදී සම්ප්‍රදායන් අපිට තිබ්බා මේ නිරෝධායන යටතේ. නිරෝධායන ක්‍රමය අද කරන නිරෝධායන සංකල්පයත් සමග අපි මරණගයකට ගියොත් නැවතවරක් අපි අපේ ගෙදරට එනකොට අපේ අම්මලා කහ බේසමක කහ දාලා බේසමක දෙහි බෑයක් දාලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි හිස සහ ඇඟපත තවරගෙන එන්නේ ඒ සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කිරීම සඳහා. ඉතින් ඒ පරණ පුරුදු වලට අපි නැවත පණ දී යුතුයි. ඉතින් එදා අපි දැක්කා පහංකාරය එනවා අපේ ගෙදරට, මාළුකාරය එනවා, පළතුරුකාරය එනවා. ඉතින් අද හෝම් ඩිලිවරි කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒකින්ද එහෙම කළොත් බලන්න මොනතරම් අපිට මුදල් ඉතුරු වෙනවද, අපේ ශ්‍රමය ඉදිරි වෙනවද, අපේ ඉන්ධන ඉදිරි වෙනවද. ඒ වගේම ව්‍යවසායකයෝ බොහෝ සංඛ්‍යාවක් අපිට හදාගන්නත් පුළුවන් ඒකෙන්. එතකොට ඒ වගේම තමයි බලන්න විශේෂ දෙයක් මම කියන්නේ මේ සංසන්දනය කරන්නේ අපේ පැරණි චාරිත්‍ර සහ අපේ අම්මලා කරපු දේවල්. අපි දන්නවා හැමදාම වෙනකොට අපේ අම්මා අපේ ආච්චි නෑඹිලියට හාල් දැම්මට පස්සේ අර මිටි හාල් fish full of rice මිටි හාල් ටිකක් අරගෙන මුට්ටියට දානවා. එහෙම දාන්නේ to be used on a rainy day. ඒ කියන්නේ අපිට අවශ්‍ය වුණොත් ඒක ගන්න. ඉතින් ඒක මාසයක් දෙකක් යනකොට මේ මුට්ටිය පිරෙනවා. එතකොට යම්කිසි පවුලේ ප්‍රශ්නයක් ආවොත්, පළාතේ ප්‍රශ්නයක් ආවොත්, ඇඳිරි නීතියක් ආවොත්, එළියට යන්න බැරුණොත් අපිට ඒ හාල් වලින් අපිට අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙවර අපිට කී දෙනෙක් මේ මිටි හාල් ඇති කළාද කියලා මට අහන්න වෙනවා. මේ ඇඳිරි නීති එකපාරට දාලා සුපර් මාකට් වහලා කඩවල් දැම්මට පස්සේ කී දෙනෙක්ගේ ගෙවල් වල මිටි හාල් තියෙන්නේ නැද්ද කියන එකත් මම හිත වශයෙන්ම අද මේ වෙලාවේ අහනවා. ඉතින් මේ අපේ අභියෝගය ජය ගන්න නම් මේ අපේකම කියන එක ඇත්ත වශයෙන්ම අපේ හිතට ගන්න ඕනේ. අපි විශ්වකර්ම වැඩ කරපු ජාතියක්. යෝධයලේ ගත්තාම පළවෙනි හැතැම්ම 17 බෑවුම යොදුනකට රියනයි. ඒ කියන්නේ හැතැම්මකට අංගල් 3 කාලයි. ඒකට හැතැම්මකට අංගල් 3 කාලක කැනල් එකක් හදන්න නම් ට්‍රිග්නොමැට්‍රි ත්‍රිකෝණමිතිය කියන ගණිත ක්‍රමයේ කෙලි පැමිණෙන්න ඕනේ. අපේ මුතුන් මිත්තු හිටියා ඒ වගේ විශ්වකර්ම කරපු වැඩ. එතකොට සීගිරිය උඩට වතුර අරන් ගිය ආතති බලයෙන්. ඒක නිසා තමයි අද සීගිරිය 8 වෙනි ලෝක පුදුමය හැටියට විද්‍යාඥයෝ සලකන්නේ. රුවන් වැලි සාය ගත්තාම පේසාවල් වලින් අඩි 3ක් මෙහාට ගිහිල්ලා බටේට ගියොත් පේන චූඩාමණිකේ 1 ලක්ෂය එච්චරට සමමිතිකයි. ඒකට ජ්‍යාමිතිය කියන ගණිත ක්‍රමයේ කෙල පැමිණෙන්න ඕන අවුරුදු 2300කට ඉස්සෙල්ලා අපේ මුතුන් මිත්තන්ට ඒ තාක්ෂණය තිබ්බා. මාදුරුව ජලාශය කරනකොට කැනේඩියානු විද්‍යාඥයෝ ගණනය කරලා කිව්වා මෙතන තමයි ස්ලුයිස් ගේට් එක නැත්තම් සොරවුව හදන්න ඕනේ කියලා. ඒක කලිනකොට අවුරුදු 1800ක් පැරණි බිසෝ කොටුවක් මතු වුණා. ඉතින් මේ ඥාන අපේ හදවත් වල තියෙනවා. ඒක නිසා දැන් බලන්න මේ දවස් ටිකට මේ ටික කාලෙට අපේ තරුණයෝ මොනතරම් නව නිපුම් කළාද. අපි රොබෝ යන්ත්‍ර හැදුවා. රෝගියා ළඟට නර්ස් යන්නේ නැතුව රොබෝ යන්ත්‍රයෙන් ගිහිල්ලා බෙහෙත් දෙන්න. එතකොට දැඩි සත්කාර ඇඳන් අපි ලාභයට හැදුවා. එතකොට ICU beds අපි හැදුවා. එතකොට ශ්වසන යන්ත්‍ර artificial respirators අපි හැදුවා. එතකොට වෙගා කාර් එක අපි හැදුවා. අපි දැන් සේලයින් හදනවා, අපි දැන් පැරසිටමෝල් හදනවා. ඒ වගේම හෘද පෙනහැලු ප්‍රතිජීවන යන්ත්‍ර අපි හදලා තියෙනවා. ඒකට අපේ තරුණයෙක්ට පේටන්ට් එකක් හම්බෙලා තියෙනවා ලෝකෙන්න. එතකොට මාස්ක් හදලා තියෙනවා herbal 3D printers එක. ඒකේ තියෙනවා බෙහෙත් වර්ග 20ක තියෙන එකක් 3D කරලා ඒක ඇතුලේ දාලා තියෙනවා මැද තියෙන ලේ එක හැටියට. ඉතින් මේවා ඉතාමත් වැදගත් දේවල්. ඒ වගේම තමයි වීඩියෝ ලැවින්ගෝස්කෝප් කියන එකක් තියෙනවා. ඒක තියන්නේ ඒකෙන් කරන්නේ වෙන්ටිලේටර් එකට රෝගියා සම්බන්ධ කිරීමේදී ශ්වසන නාලය සම්බන්ධ කරන එක. ඉතින් ඒක හදලපු අපේ තරුණයාට ජෙනීවා ගෝල්ඩ් මෙඩල් එකක් ලැබිලා තියෙනවා. දැන් බලන්න මම කියන්නේ මේක අර ඥාන වලින් එහෙම නැත්නම් අපිට මේ නව නිපයුම් කරන්නට මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඒකට මේ අපි අභියෝග ජය ගන්න නම් රට දියුණු කරන්න නම් මෙන්න මේ දේවල් අපේ හදවතට ගන්න ඕනේ. පුළුවන් තරමක් අපි නව නිපුම් වලට අපේ තරුණයන්ට පක්ෂපාත ભેද නැතුව අපි සියලුම තරුණයන්ට මේ නම් නිපුම් කරන්න අපි අතහිත දෙන්න ඕනේ.
ඒ වගේම තමයි කොරෝනා එන්නත් පළමු අපි දන්නවා අතික ජනාධිපතිතුමාගේ මේ රට ගොඩනැගීමේ දැක්මක් තිබ්බා. අපි දැක්කා වියත්මගේ වගේ වලින් කුච් කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම, දේශීය ව්‍යාපාර කොහොමද නංවන්නේ, අපේ අධ්‍යාපනය කොහොමද දියුණු කරන්නේ, එතකොට දේශීය ව්‍යාපාර කොහොමද අපි සංවර්ධනය කරන්නේ, ආනයනය අඩු කරලා අපනයනය කොහොමද වැඩි කරන්නේ. ඉතින් ඒ වගේ අපි ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්ති සකස් කරලා තිබ්බා ගෝඨාභය රාජපක්ෂ. එතුමා මේ ප්‍රතිපත්ති සකස් කළේ වාඩි වෙලා හිටපු රටක් නැගිටවන්න. නමුත් කොරෝනා වලින් පස්සේ ඒක මුණින් අතට දැන් වැටිලා තියෙන්නේ. ඒකෙන්ද එහෙම රටක් නංවන්න නම් ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාම අර එකා වගේ අපි නැගී සිටින්න ඕනේ. ඉතින් ඇත්ත වශයෙන්ම යහපාලන රජය යටතේ මම මේ රජයක් විවේචන කරනවා මේක තමයි යථාර්ථය. යටතේ අපි සරුංගල් පවා පිටරටින් ගෙනාවා. එතකොට අපි වෙසක් කූඩු පවා පිටරටින් ගෙනාවා. මීට වසර කිහිපයකට ඉස්සෙල්ලා අපේ ලුණු මෙට්‍රික් ටොන් 65000ක් අපේ රට ගෙනාව මුළු රට වටේම සාගරයේ තියෙද්දි. අපි ටින් මහලු ගේනවා පිටරටින් රට වටේට සාගරයේ තියෙද්දි. ඉතින් අපි වසරකට රුපියල් බිලියන 55ක පාම් පිටි ගේනවා. ඒව කාලා අපිට දීවැඩිය හැදලා ඒකට අපි සල්ලි වියදම් කරලා බේත් බොනවා. ඉතින් එහෙමනම් අපි ඊට පස්සේ අපි අත්‍යවශ්‍ය දේ පමණයි අපි ගේන්න ඕනේ මේ රට නංවන්න නම් මේ අභියෝග ජය කරන්න නම්. අනික සියලුම දෙයක්ම අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න ඕනේ. හාල් පුළුවන් අපිට, එළවලු පුළුවන්, උඳු පුළුවන්, පළතුරු පුළුවන්. මේ වලින් අපි ස්වයංපෝෂිත වෙන්න ඕනේ. කහ සහ ඉඟුරු වගේ දේවලුත් අපිට වවා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා පසුගිය රජ කාලේ විවෘත ආර්ථිකය කියලා මේ සහල් පිටරටින් ලැබෙන්න මේ පිටරටින් ලාභයට ගන්න පුළුවන් වෙන්න කියලා බොහෝ පුරන් කුඹුරු පුරවලා පස් දාලා පුරවලා අපි මේ ගොඩනැගිලි හදන්න පටන් ගත්තා. නමුත් ඒක ඒ ට්‍රෙන්ඩ් එක ඒ දිගට මේ ප්‍රවණතාවයේ දිගටම ගියා නම් අද අපි කොහෙද ඉන්නේ? ඉතින් මේ ආහාර සුරක්ෂිතභාවය කියන්නේ මිත්‍රෝනි මේ ආහාර ගෙනල්ලා හාල් ගෙනල්ලා නැත්නම් වෙන දේවල් ගෙනල්ලා ගබඩා කරන එක නෙමෙයි. ආහාර සුරක්ෂිතභාවය කියලා කියන්නේ ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් මේ කුෂි ඉඩම් වල සම්පූර්ණම අයිතිය රජයට තියාගන්න එක තමයි ආහාර සුරක්ෂිතභාවය කියන්නේ. ඒක තමයි අපි සින්නක්කර ඔප්පු දෙන්න මැලි වෙන්නේ. මොකද සින්නක්කර ඔප්පු දුන්න හැටිය පුළුවන් වෙනවා ඒ අයිතිකාරයන්ට ඒව විකුණලා වෙනත් දේවල් කරන්න. ඉතින් රජයට තියෙන්න ඕනේ අයිතිය. රජය තමයි මෙන්න මේ දේවල් මෙන්න මේ කාලයේදී වගා කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. ඉතින් දැනටමත් අපි පුළුවන් තරම් ව්‍යවසායකයෝ එන්ටර්ප්‍රනර්ස්ලා අපි පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. දැන් අපි දන්නවා ව්‍යාපාර සහ ව්‍යවසායකයෝ කියන දෙකක්. ව්‍යාපාර කියන්නේ තියෙන ව්‍යාපාරය දියුණු කරන්න ඉදිරියට ගෙන යාම. ව්‍යවසාය කියන්නේ අලුත් දෙයක් හොයලා සමාජීය අවශ්‍යතාවල් බලලා ඒවල ගැටලු වලට විසඳෙන්න. ඒකට අපි පුළුවන් තරම් අපේ තරුණයන්ව අපි පුළුවන් තරම් දිරිමත් කරන්න ඕනේ. අපේ රටේ ව්‍යවසායකයෝ ඉන්නේ 1.5%යි. නමුත් වියට්නාම් වගේ රටක 15%ක් ඉන්නවා ව්‍යවසායකයෝ. ඒ නිසා තමයි අපිට ඒක නිසා තමයි අපි රටක් දියුණු වෙන්න නම් පුළුවන් තරම් ව්‍යවසායකයන්ට අපි අතහිත දෙන්න ඕනේ. වෘත්තීය පුහුණුව දැන් කාපෙන්ටර් කෙනෙක් වුණත්, ප්ලමර් කෙනෙක් වුණත්, මේසන් බාස් කෙනෙක් වුණත් Tamante ඒ වෘත්තියට අභිමානයක් ගෙන දෙන විදියට අපි ඔවුන්ට ඩිග්‍රී එකක් නැත්නම් ඩිප්ලෝමාවක් ලැබෙන තරුණට ඉතාම හොඳින් ඒ පුහුණුව ලබා දුන්නොත් ඔවුන්ට ඒක පුළුවන් වෘත්තීය මට්ටමින් කරන්න ඒ අභිමානයකුත් එක්ක. එතකොට හැම දෙනාම රජයේ රැකියාවල්ම සොයාගන්න නැතුව මෙන්න මේ වගේ ව්‍යවසායකවලට පුරුදු පුහුණු වුණොත් නැත්නම් එන්කරේජ් වුණොත් අපිට පුළුවන් ඒක දැනගන්න. ඒ වගේම තමයි අපි දන්නවා සියලු දෙයක්ම අද තොරතුරු තාක්ෂණයෙන් මගින් කරන්නේ. අපි දන්නවා IT සමාගම් වලට මේ රජය ආපු හැටිය VAT බදු වලින් නිදහස් කළා. ඒ වගේම තමයි වෙනත් ටැක්සස් වලින් ඔක්කොම නිදහස් කළා. එතකොට software technology companies දිරිමත් කරන තමයි එහෙම කළේ. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අතරිනුත් අපේ තරුණයන්ට ඒ සම්පූර්ණයෙන්ම ඒ වාසිය ලබා දෙන්න. ඩිජිටලයිසේෂන් කියන්නේ සියල්ලක්ම ඩිජිටල් කිරීම. දැන් බලන්න යම්කිසි ඩෙන්ටිටි කාඩ් එකක් අපි ඩිජිටලයිස් කළොත් ඩිජිටල් කරණය කළොත් ඒ තුලින් අපිට පුළුවන් වෙනවා ඒක රියදුරු බලපත්‍රය සහ ඔවුන්ගේ සියලුම වෙනත් දේවල් බ්ලඩ් ගෲප් එක සහ ඇක්සිඩන්ට් එකක් වුණොත් මොනවද කරන්න ඕනේ. ඒ වගේම තමයි එයාගේ සම්පූර්ණ ජීව දත්තයන් ඒ ඩෙන්ටිටි කාඩ් එකට ඩිජිටල් ක්‍රමයෙන් අන්තර්ගත කරන්න පුළුවන්. ඕනම පොලිසියකට නැත්නම් පාරේ යන පොලිසිය නිලධාරීන් වුණාට ඒ යන්ත්‍රය තියෙනවා නම් යම්කිසි කෙනෙක් සැකනම් ඒ ඩෙන්ටිටි කාඩ් එක දාපු විට දන්නවා මෙයා මොන විදිහේ පුද්ගලයෙක්ද කියලා. ඒක නිසා මේක තමයි ඊටාම හොඳ අවස්ථාව. අපි සුනාමිය ආව, රට විනාශ වුණා. නමුත් අපි ඒක වාසියට හරවගෙන අපි රට දියුණු කරගත්තේ නැහැ.
අපි යුද්ධයක් ආව අවුරුදු 30ක යුද්ධයක් අපි නිම කළා. ඒක වාසියට අරගෙන අපි රට දියුණු කරගත්තේ නැහැ. දැන් පාස්කු ප්‍රහාරයක් ආව ඒ වගේම රට වැටුණා. නමුත් ඒකෙන් අපි රට ඒ අභියෝගය ජයගත්තේ නැහැ. දැන් අද මේ කොරෝනා වසංගතය තමයි මම හිතන අපිට දීලා තියෙන අන්තිම අවස්ථාව. ඒකෙන් ජය ගන්න නම් අපි සියලු දෙනාම එකතු වෙලා අර මා කිව්වා වගේ පුළුවන් තරමක් අපේ දේශීය වශයෙන් අපි නැගී සිටලා මෙතෙක් කලක් අපේ රටේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය බවට පත් වෙලා තිබුණා අපේ රට නැවත වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් කරන්න අපිට පුළුවන් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. Thank you, Admiral Sarath Veerasekara. අපි දැන් ඊළඟට මේ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. මම ඒ ප්‍රශ්න කීපයක් යොමු කරන්නම් අපේ පැනලිස්ට්ලට. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ Admiral Dr. Sarath Veerasekaraට. අද දවසේ ශ්‍රී ලාංකිකයන් සමහරක් අතර මතයක් තියෙනවා යුද ජය ගැනීම දමිළ ජනතාවගේ සිත රිදෙනවායි කියලා. අපි කොහොමද ත්‍රස්තවාදීන් යනු සියලු දමිළ වැසියන් නොවන බවත්, ත්‍රස්තය පරාජය සැමරීම දමිළ මුස්ලිම් සහ සිංහල සියලු ලාංකිකයන්ට අභිමානයක් විය යුතු කියන මතය සමාජගත කරන්නේ? ඔව් ඇත්තම ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ දෙමළ ජනතාවගේ සිත රිදෙනවා කියන එක ඒක මිත්‍යාවක්. මොකද අපි මේ යුද්ධය කළේ දෙමළ ජනතාවට විරුද්ධව නෙමෙයි. මේ යුද්ධය කළේ ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදීන්ට විරුද්ධව කළේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් අර අලි සබ්රි මහත්මයා නැත්නම් රෝහන් ගුරුරත්න ප්‍රොෆෙසර් කිව්වා වගේ මේ ත්‍රස්තවාදීන් බොහෝ බැට කෑවේ දෙමළ ජනතාව. දැන් මම දැකලා තියෙනවා මම උතුරේ ආඥාපති වෙලා ඉන්නකොට ඒ දෙමළ ළමයින්ම කොටි ත්‍රස්තවාදීන් විසින් ඇදගෙන යනකොට පෙළපාලි වලට උද්ඝෝෂණ වලට ඒකට විරුද්ධත්වයේ පාපු විදුහල්පතිවරුන්ව ඒ පාසල් භූමියේම වෙඩි තබලා මරණ දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒකින්ද දෙමළ ජනතාවගේ සිත රිදෙන්නේ නැහැ. මොකද දෙමළ ජනතාව ඊටාම ලොකු පීඩාවකටපත් වුණා මේ තුලින්. ඒ වගේම තමයි අර සමූල ඝාතනය කළා කියන ඒ චෝදනාවත් අපි ප්‍රතික්ෂේප කරනවා. මම දැක්ක මෙතන ඒ ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මේ අපේ යුද හමුදාව තමයි 2,95,000ක් ප්‍රාණ අපකරුවන්ව බේරාගෙන මේ දිනාගත්ත යුද්ධයක් මේක. දැන් පරණගම් කොමිසමට අනියුක්ත කළා යුද්ධ විශේෂඥයෝ 6 දෙනෙක්. සර් ඩෙසිමන්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, මේ ජනරල් ජෝන් හෝම්ස්, එතකොට රොඩ්නි ඩික්සන් QC මේ 6 දෙනා වාර්තා 7ක් දීලා තියෙනවා. අපි කිසිම යුද අපරාධයක් කළේ නෑ. මේ වගේ it's the largest hostage rescue operation කියලා තමයි උන් ඒක ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි හමුදාවක් විසින් ලෝකයේ හමුදාවක් විසින් ප්‍රාණ අපකරුවන් මෙපම ප්‍රාණයක් බේරාගෙන කරපු යුද්ධයක් මේක ලෝක වාර්තාවක් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා කවදාකවත් මේක දෙමළ ජනතාවගේ සිත රිදෙන්නේ නැහැ. සිත රිදෙනවා නම් රිදෙන්නේ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදීන්ට අතහිත දෙන බෙදුම්වාදී දේශපාලඥයන්ගේ තමයි හිත රිදෙන්නේ. ඒක නිසා තමයි යහපාලන රජයේ කාලේ ඔවුන් ඒක දඩබිමා කරගෙන මේ විජයග්‍රහී පෙළපාලිය නැවැත්තුවේ. බොහොම ස්තුතියි Admiral Dr. Veerasekara. ඊළඟට තියෙනවා ප්‍රශ්නයක් අහලා රනිල් ජයනෙත්ති from Switzerland. It says, while we do some work in Geneva, we Sri Lankans who wants to keep Sri Lanka as one country have been unable to get our message to local politicians and local political parties globally. LTT diaspora is doing it successfully, leading to some written politicians around the globe supporting the genocide claim. We need a centralized story countering LTTE message and need to separate this around the globe, spread this around the globe. My apologies. So I think this question I would like to ask from Dr. Veerasekara again. මේක අපි ජිනීවා සම්බන්ධයෙන් දැනට කරගෙන යන වැඩ සම්බන්ධයෙන් මේ මැසේජ් එකක් කොහොමද අපි සෙන්ට්‍රල් එක මැසේජ් එකක් හදලා ඉවරලා ඒක ස්ප්‍රෙඩ් කරන්නේ ගා රජයක් විදිහට එක රටක් විදිහට? ඔව් ඇත්තම කියනවා නම් දැන් අපිට විරුද්ධව තියෙන මේ සාවද්‍ය චෝදනා මේක උනේ දැන් අපි යුද්ධ දින්නා 2009 මැයි මාසේ 19 වෙනිදා ඊට පස්සේ මැයි මාසේ 27 වෙනකොට ජර්මනියේ රටවල් 17ක් එක්ක එකතු වෙලා ස්පෙෂල් සෙෂන් එකක් ඉල්ලලා අපිට විරුද්ධව යුද්ධ අපරාධ චෝදනා ගෙනාවා.
it was a prathama yojana api jayagrahane kala. It was a very positive one, praising all the government and the forces for defeating the most ruthless terrorist organization in the world, and then condemning the atrocities of the LTT for having for keeping about 300,000 people as a human shield, and also for recruiting the 3,000 child soldiers. ඊට පස්සේ තමයි දරුස්මාන් වාත තමයි ගොඩක් වෙලා හින්දා මම විස්තර කරන්නේ. දරුස්මාන් වාත අනුව තමයි අපිට මේ යුද අපරාධ චෝදනාව ගෙනාවේ. දැන් බලන්න, the first ever war crime that the charge against us was deliberately preventing aid from reaching the south, reaching the north for the innocent Tamil people. The යුද්ධයක් තියෙනකොට ඒ යුද්ධයට අතරමං වෙන ජනතාවට ඖෂධ සහ ආහාර යවන එක නවත්තන එක මේ සම්පූර්ණ යුද අපරාධයක්. It's a war crime. So deliberately stopping. But you see that එතකොට ඒක තමයි මංගල සමවීර විදේශ ඇමතිවරයා අගය කරමින් පිළිගරගෙන ඒ යෝජනාව අපිට විරුද්ධව තියෙන 31 යෝජනාවට සමානුග්‍රහක දැක්වේ. ඉතින් අපි ගිහිල්ලා පෙන්නුවා ජෙනීවා වලට there had been a committee called Consultative Committee on Humanitarian Assistance. ඒකේ හිටියා Gotabaya Rajapaksa was the chairman for most of the meetings, and Robert Blake was a observer. You know Robert Blake. He was siding the LTT, and we all know that is a stark truth. And also there had been representatives of the United Nations who were here. So to tell the story very shortly, one of the minutes of the meeting, Neil Boone, who was the residential coordinator of the United Nations here, he has said, when you consider the effort taken by the government and the forces to send medicine and rations to the north, the government should be given a gold medal. And Amin Awad, the refugees representative, he says, we are a role model for the entire world. And Emilda Sukumaran, who was the government agent for Mullaitivu, he said, at any one time, we had 3 months stock. එතකොට අපිට ලෝකෙටම පරමාදර්ශයක් කියනවා. මේ වගේ බරපතල යුද්ධයකදී අපි බඩු භාණ්ඩ යවීම ගැන මේ නීල් බූනේ කියනවා අපිට රිදී රන් පදකමක් දී යුතුය කියලා. එතකොට ඉමෙල්ඩා සුකුමාරන් දිසාපදිනේ කියනවා අපිට මාස 3ක ස්ටොක් එකක් තිබ්බා. ඉතින් මේ වගේ පැහැදිලි සාක්ෂි තිබිද්දි තමයි අපිට විරුද්ධව ඒ චෝදනාව ගේන්නේ. ඉතින් ඒ චෝදනාව තමයි යහපාලන රජය පිළි අරගන්නේ. ඉතින් මම හිතනවා අද වර්තමාන රජය මේකට ඇත්ත වශයෙන්ම ඒක නිසා ඒ කෝ-ස්පොන්සර්ෂිප් එක දුන්න නිසා තමයි කිසිම වාදයක් නැතුව කිසිම ඡන්දයක් නැතුව මේ යෝජනාව සම්මත වුණේ. අපි දන්නවා Geneva resolutions are not binding කියලා කියනවා. ඒ කියන්නේ Geneva resolution වලට කාටවත් රටකට බල කරන්න බෑ උන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මේක අපිට බල කිනුනේ මේක කරන්න වෙලා තියෙන්නේ අපේට කෝ-ස්පොන්සර්ෂිප් එක දක්වන නිසා. ඉතින් මේ වර්තමාන රජය මම හිතනවා ඒ කෝ-ස්පොන්සර්ෂිප්ින් ඉවත් වෙලා මේක වාදයකට නැත්නම් ඩිබේට් එකකට ඕපන් කළොත් අපිට පුළුවන් අපේ මේ සියලුම චෝදනා ඊටාම මේ කිසිම පදනමක් නැති සාවද්‍ය චෝදනා කියලා පෙන්වන්න. බොහොම ස්තුතියි Admiral Dr.